ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. අද්විතන දාරුණ්‍යයට මිහිරි අරුතක් එක් කරන්නට රූපවාහිනී මාතේ කලන මිතුරු ගුවන්විදුලි මාතේ කලන මිතුරු ශ්‍රත රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය සෙනෙහසින් තාරුණ්‍ය උදෙසා තිලින කරන යෝම් දහම් වැඩසටහනේ තවත් සදහම් දේශනාවක් පින්වන්ත වූ තරුණ ඔබ වෙනුවෙන් තිලින කරන්නටයි රූපවාහිනී මැදිරියේ සිට සජීවීව ඔබේ දෙනෙත් අභියසට ඔබගේ දසවන අත්තරට අපි මෙලෙසින් පැමිණ තිබෙන්නේ. අද දවසේ ශ්‍රත රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ මෙලෙසින් යෝම් දහම් වැඩසටහන වෙනුවෙන් බැතිවර වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ සැප්තැම්බර් මාසයේ 6 වෙනි දිනට යෙදෙන 27 වන උපන්දිනයේ නිමිත්තෙන් ප්‍රංශයේ පදිංචි පින්වත් දියණියක් විසින්. ඇයගේ ධර්ම දානමය දායකත්වයේ ඇතිවයි අද දවසේ හෝරා දෙකකට ආසන්න කාලයක් මේ පින්බරෝ දහම් වැඩසටහන තරුණ ඔබගේ ජීවිතයේ සුපහන් භාවය උදෙසා තිලින කරන්නට මෙලෙසින් ශ්‍රත රූපවාහිනියට ලක්විරු ගුවන්විදුලියට ශක්තිය එකතු වූයේ. ඒ කාරණාව සිහිපත් කරන ගමන් පින්වන්ත වූ තාරුණ්‍යයේ ඔබට අපි ආරාධනා කරනවා මේ හෝරා දෙකකට ආසන්න කාලය අපත් සමගින් රැඳී ඉන්න ඔබේ ජීවිතයේ වඩාත් සුපහන් භාවය උදෙසා දිලව යහපත උදෙසා ශ්‍රත රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් බොහෝ දේ මෙතෙන් පටන් තිලින කරන්නට යෝම් දහම් වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේත් වෙනදා වගේම අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මහමෙවුනාව භාවනාසපවාසේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් ධර්මාසනයට වැඩම කර සිටිනවා උතුම් වූ දහම් දේශනාව සිදු කරන අරමුණ ඇතිව. දහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් උන්වහන්සේව බොහෝමත්ම ගෞරවයෙන් යුතුව පාද වන්දනා කරමින් নমස්කාර පූර්වකව යෝන් දහම් වැඩසටහන වෙනුවෙන් අප සියලුම දෙනා මේ මොහොතේ පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. තරුණ කෙනෙක් හැටියට ඔබට ඔබේ ජීවිතයේ යහපත් අරමුණු එහෙම නැත්නම් මන්මුලා වූ අරමුණු තියෙන්නට පුළුවන්. කෙසේ වෙතත් අපි හොඳ නරක බොහොම හොඳින් හඳුනාගෙන ජීවිතයේ යථාර්ථවාදී ගමනක්, නිවැරදි ගමන් මාවතකට එළඹ ගන්නට ධර්මයේ තුලින් ලැබෙන අත්වැසිල්ල මිල කරන්නට නොහැකි. ඒ නිසා තරුණ ඔබට මේ ගුවන් කාලය, මේ රූපවාහිනී ගුවන් කාලය, මේ ගුවන්විදුලි ගුවන් කාලය අතිශය වැදගත් වේවි. රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට, ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට ඔබව තේමාව කරගෙනයි අද දවසේ මෙතෙන් පටන් මේ සදහම් දේශනාව ආරම්භ කරන්නට අප සූදානම් වෙන්නේ. ඒ නිසා රැඳී ඉන්නට කියන කාරණාව මෙත් සිතින් අපි ඔබට සිහිපත් කරන ගමන් පින්වත් ස්වාමින් වහන්සේ හට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ ආරාධනා කරනවා. තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කළා වූ පරමෝත්තම නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ තරුණ අපේ හදවත් සුවපත් කරන්නට ස්වාමිනී මෙතෙන් පටන් මෙනෙහි කර දෙනසේක්වා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා වාසනාව වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ උතුම් ධර්මයේ කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 පින්වත්නි අද සවස් කාලේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නට යෙදුන ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඒ ධර්මය තමාගේ ජීවිතයට ගලප ගන්නයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ඇහෙන්නේ බොහෝම කලාතුරකින්. බුද්ධ දේශනාවේ තියෙනවා බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම කල්ප 100,000 ගණනකටත් දුර්ලභයි කියලා. ඒ කියන්නේ දැන් අපිට අද සමාජයේ අපි
ඉන්නකොට අපිට පේනවා, අපිට දකින්න හම්බෙනවා ඕන තරම් පාන්සල් තියෙනවා, ස්වාමීන් වහන්සේලා ඉන්නවා, එහි මේ වඩිනවා, යනවා එනවා පේනවා. ඊට පස්සේ උදේ නැගිටිනකොට channel එකේ පිරිත් යනවා, රැට නිදා ගන්නකොටත් පිරිත් යනවා, දවල්ට බත් කනකොටත් පිරිත් යනවා. එතකොට එහෙම වෙනකොට හිතෙන්නේ කෙනෙකුට මේක හරි මේ සරල දෙයක්. අපි නිකන් උදේ නැගිටලා වැඩට එනවා වගේ මේ හැමදාම තියෙන දෙයක් කියලා තමයි හිතෙන්නේ කෙනෙකුට. හැබැයි එහෙම හිතුණට ඒක එහෙම නෙමෙයි. ධර්මය අහන්නේ ලැබෙන්නේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නමක් පහළුණොත් විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ පහළවීම භාගතුන් වහන්සේම දේශනා කළේ කල්ප 100,000 ගානකට දුර්ලභයි. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පමණයි අන්න ධර්මය ලෝකයට අහන්න ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුර්ලභයි, එහෙනම් ධර්මයත් දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන පිරිසට කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඔය හතර පිරිසට කියනවා සිව්වනක් පිරිස කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. බුදුරජාණන්සේගේ පහළ වීමෙන් තමයි ධර්මය ලැබෙන්නේ. එහෙනම් ධර්මයක් දුර්ලභයි. ඒ ධර්මයේ හැසිරෙන පිරිස එහෙනම් ඒ ධර්මයේ පහළ වීම නිසා තමයි ලැබෙන්නේ. එහෙනම් සංඝයත් අන්න දුර්ලභයි. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන ඔය තුනට කියනවා මොනවද? තිසරණය, තෙරුවන. එතකොට එහෙනම් ඔය තෙරුවන් මේ ලෝකේ පහළ වෙන දුර්ලභ දෙයක්. එතකොට මේ දුර්ලභ දේ ලැබුණට පස්සේ ඒ ලැබීමත් එක්ක මිනිසෙක් ඔන්න එයා මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්න මිනිසෙක් විදිහට. දැන් තෙරුවන් ලෝකේ තිබුණ නැතත් මිනිස්සු ලෝකේ නැති වෙන්නේ නැහැ ඉන්නවනේ. නමුත් ඔන්න මිනිසයා වෙලා ඉපදලා ඉන්නවා මෙයා. හැබැයි මෙයාට ඔන්න ඒත් එක්ක තිසරණෙත් ලැබිලා. අන්න මනුස්ස උපතයි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයයි කියන කරුණු දෙක යමෙකුට ලැබුණද බුදුරජාණන්සේක දේශනා කළා. එක වචනකින් ඒකට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අවස්ථාව කියලා. පාලියෙන් කියන එකට ෂණය කියලා. අපි අහලා තියෙන ෂණ සම්පත්තිය කියලා අන්න ඒක. එතකොට ඒ ෂණ සම්පත්තිය බොහෝ කාලයක් මේ ලෝකේ තිබෙන දෙයක් නෙමෙයි. ඒ ලැබුණට පස්සෙත් ඒකත් සුළු කාලයයි තියෙන්නේ. දැන් අපිට නිතර අපි ඉපදිලා දැන් අවුරුදු 29ක් 28ක් 30ක් විතර වෙනවා. ඔන්න එතකොට අපි දින අවුරුදු 30ක් විතර පොඩි කාලේ මේක තිබ්බනේ කියලා. පොඩි කාලේ ඉඳන්ම අපේ ආච්චිල සීලට තිබ්බනේ කියලා. නෑ ඒක පොඩි ටික කාලයයි තියෙන අපි හිතන් හිටියට. දැන් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට පැමිණිලා වැඩම කරලා නුන ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ ටික කාලෙයිනේ තිබ්බේ. ඊට පස්සෙත් ඔන්න නැත්තරම නැති වුණා ඒ ශාසනේ. නැති වෙලා කාසාව කණ්ඨක කියන යුගයක් පහළ වුණානේ. එතකොට මේ වගේ බුදු ගුණ කතාවක් නැහැ, දහම් ගුණ කතාවක් නැහැ, සංඝ ගුණ කතාවක් නැහැ, අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන කතාවක් නැහැ. එතකොට මේ ලංකාවෙම තිබ්බයි කාලේ. ඊට පස්සේ ඔන්න සුද්ධාව. ඒතර සුද්ධගේ කාලේ තව අඩු වුණා. එතකොට ඔය වගේ ඊට පස්සේ දැන් තව යුග තිබ්බනේ. පොළොන්නර යුගයේ දැන් බලපුවාම කාලිංග මාගේ ආක්‍රමණ ආවා. ඊට පස්සේ ওই විහාර සුණු විසුණු කළා. ස්වාමීන් වහන්සේලා මැරුවා. එතකොට ටික කලයි බලන් යනකොට තිබිලා තියෙන්නේ. ආයේ නැවත එය පැමිණීමේ ස්වභාවයක් තිබිලා තියෙනවා. නමුත් මේ යන ක්‍රමයට අපිට පේනවා ආයේ මේ
ගිහිල්ලා මේ විදිහට නතර වුණොත් ආයේ මේ කාලය ආයේ ලැබෙන්නේ නැහැ. දැන් අපි ගොඩාක් වෙලාවට සමහර අය කියනවා ලෝකයා බුදුරජාණන්සේගේ ධර්මයේ තමයි ඉස්සරහට මුළු ලෝකෙම අදහන්නේ, මුළු ලෝකෙම පිළිගන්නේ ඒක කියනවා. ඉතින් කිව්වට පොඩ්ඩ සමාජයේ ඔබ ඉන්න සමාජයේම අධ්‍යයනය කරලා බැලුවොත් වැඩිපුර ඉන්නේ සත්තු මරණයිද සත්තු නොමරණයිද? සත්තු මරණයින් ඉන්නේ. වැඩිපුර ඉන්නේ හොරුද හොරකම් නොකරන අයද? හොරුනේ ඉන්නේ. වැඩිපුර ඉන්නේ සල්ලාලෝද වලත් අදහස් තියෙන කොල්ල කෙල්ලද ඉන්නේ නැත්තම් බ්‍රහ්මසර රැකගෙන ඊට පස්සේ කාමයෙන් වෙන් වෙලා ඉඳ උත්සාහ කරන කොල්ල කෙල්ලද ඉන්නේ. දැන් ඔය පිරිමිගේ ඇනු ළමයිමනේ කියන්නේ වැඩිපුර ඉස්සරහට සමාජයේ බුදු දහම තමයි යන්නේ කීකයි. බුදු දහම එනවනම් එහෙනම් දැන් ඉඳන් හැදීගෙන යනවා පේන්න එපා. වැඩිපුර ඉන්නේ බොරුකාරයෝද ඇත්ත කියන අයද? වැඩිපුර ඉන්නේ බේබදුකම් කරන කොල්ලොද කුඩුකාරයෝද? දැන් ওই සමාජයේ නම් ප්‍රවෘත්ති වල අපිට පේන්න එපා, ඇහෙන්න එපා. මෙහෙම චෛත්‍ය පින්කම් තිබ්බා. මෙහෙම පින්ක් දහම් කළා. මෙහෙම සෑරාජානන් වහන්සේලාට කොත් පැලඳවීම පින්කම් කළා. ඒව නෙමෙයිනේ ප්‍රවෘත්ති වල යන්නේ. අරහින් කුඩු අහුණා, පොලිසිය ඇතුලෙන් අහුණා, මෙන්න බන්ධනාගාර ආසේ අහුණා. හැබැයි කියන්නේ අපි මේක තමයි බබලන්නේ කියලා. ඉතින් එහෙම නෑනේ. එතකොට මේ පේනවා බුදුරජාණන්සේගේ ධර්මයේ භාගතුන් වහන්සේ දේශනා කළේ නියසිල්ට ගත්ත පස් ටිකක් භාගතුන් වහන්සේ. නියසිල්ට පස් ටිකක් අරගෙන බුදුරජාණන්සේ අහනවා එතන ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි මේ නියසිල මත තිබෙන පස්ද වැඩි මේ මහ පොළවේ පස්ද වැඩි? එතකොට අර ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භාගතුන් වහන්සේ මහ පොළවේ පස් බොහොමයි නියසිලිය පස් සසදන්නවත් බෑ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒ වගේ තමයි පින්වත් මහණෙනි මේ සොරකමින් ප්‍රාණඝාතයෙන් බොරුවෙන් වැරදිකාම සේවනයේ මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වැලි කියලා ඉන්නවනේ වැලි කියලා ඉන්නේ මේ නීසිල්ට ගත්ත පස් ටික වගේ පොඩ්ඩක්. මහ පොළොව වගේ මහා ප්‍රමාණයක් ඉන්නේ හොරු බේබද්දෝ සල්ලාලයෝ ඊට පස්සේ සත්තු මරණ මිනිස්සු ඔයගොල්ලෝ කිව්වා. එතකොට එහෙනම් මේ ධර්මයේ දුර්ලභ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නෙත් එහෙනම් ඊටාම සුළු පිරිසක්. අන්න ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ බුදුරජාණන් දේශනා කළ අන්ධ භූතෝ අයන් ලෝකෝ මේ ලෝකේ අන්ධයි. එතකොට අන්ධයි කිව්වේ අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙස්ත විපස්සති. විදර්ශනාව කියන්නේ යමක යථා ස්වභාවයේ සත්‍ය නෝනින් දකින්න උත්සාහ කරන ඊටාම පොඩි පිරිසක්. සකුන්තෝ ජාල මුත්තෝ අපෝ සග්ගාය ගති. සකුන් කියලා කියන්නේ සිංහල කරපු ළමයි ඇතිනේ. සකුන් කියලා කියන්නේ මොකාටද? කුරුල්ලන්ට. එතකොට සමාන පදයක්. එතකොට සකුන්තෝ ජාල මුත්තෝ අපෝ සග්ගාය ගච්ඡති. දැලට අහුවෙලා ඉන්න කුරුල් රංචුවක් දැලකට අහුවෙලා ඉනවාද? ඒ දැලෙන් පනින්නේ කුරුල්ලෝ එකයි දෙන්නයි. අන්න සකුනෝ කිව්වේ ඒකයි. ඒ දැලට අහුවෙලා ඉන්න කුරුල්ලන්ගෙන් බේරලා යන්නේ එකා දෙන්න වගේ. මේ ලෝකේ යථා ස්වභාවය නෝනින් ඉමසලා ඒ නිදහස් වෙන්නේ අර දැලට අහුවෙලා ඉන්න කුරුල්ලන්ගෙන් පොඩි කීප දෙනෙක් ගැලවිලා යනවා වගේ. ආන්නේ වගේ චුට්ටයි කියලා බුදුරජාණන්සේ දේශනා කළා. එතකොට මේ ලෝකේ අන්ධ වෙලා ඉන්නේ කුමකින්ද? ඒ තමයි අපි අන්ධකම කියලා කියන්නේ. ඒක බුදුරජාණන්සේ දේශනා කළේ අන්ධ භව කියලා කියන අන්ධකාරයක් වගේ. අන්ධ භව කියලා කියන්නේ ඒක අඳුරක්. ඒ අන්ධ භවට අඳුරට බුදුරජාණන්සේක නමක් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ඒකට දේශනා කොට වදාලා අවිද්‍යාව. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සත්වය අන්න අන්ධ වෙලා ඉන්නේ. ඒ තමයි මේ සත්වය පිළිගන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කොහොමද? ඒ මොකද්ද? හැබැයි අනිත්‍යයි කියලා කතා කරනවා. හැබැයි ඒත් ඉන්නේ නිට්ටය දේ තුලයි. ඒ හැම දෙයක්ම නිට්ටයයි කියන සංඥාව තුලනුයි ඉන්නේ. ඒකෙන් අන්න අන්ධ වෙලා. නිට්ටයයි කියන සංඥාවෙන් ඔහු අන්ධ වෙලා නැහැ. ඊළඟට බුදුරජාණන් දේශනා කළා දුකයි කියලා කියනවා හැබැයි සැපයි කියලා තමයි ගන්නෙ.
ඒකෙන් අන්ධ වෙලා. ඊට පස්සේ අනාත්මය ගැන කතා කරනවා. හැබැයි ගන්න ආත්මයි. තමාගේ වසඟේ හැමදේම පවත්වන්න පුළුවන් කියලා තමයි හිතන් ඉන්නේ. ආත්ම දෘෂ්ටියෙන් අන්ධ වෙලා. නිත්‍ය සංඥාවෙන් අන්ධ වෙලා. සැප සංඥාවෙන් අන්ධ වෙලා. ආත්ම සංඥාවෙන් අන්ධ වෙලා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මෙයාලා හිතන් ඉන්නේ මෙහෙමයි. අසුභයි පිළිකුල් කියලා හැබැයි කතා කරනවා ගන්නේ හැබැයි ඒකේ අසුභයක් නෑ සුඛ සංඥාවෙන් ගන්න කියලා. ඒක සුභයි කියලා ඒ ගන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ඔය ස්වභාවයන්ට බුදුරජාණන්සේ එක නමක් දේශනා කළා. භාගතුන දේශනා කළා. ඒ සංඥාවන්නේ දැන් ගත්තේ. ඒ සංඥාව මුල් කරගෙන බුදුරජාණන් දේශනා කළා සංඥා විපල්යාසය කියලා එකට. විකෘති විදිහටයි ගන්නේ කියලා. ඒතකොට දැන් අපි සමාජය තුළ විකෘති කිය වෙන වෙන මනස්ගත වලටනේ විකෘති සංඥා, විකෘති කාමයේ, අරක මේක, ද්වේෂය, රාගයක විකෘති වෙන විදිහකින් පාවිච්චි කරන්නේ. නමුත් ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ විකෘතිය දක්වලා තියෙන ওই විදිහටයි. හැමෝම ඉන්නේ කොහොමද? එයාලා ගන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියන විකෘතියෙන් ඉන්නේ. මේ ඔක්කොම එතකොට අපි අනිත්‍යයට ඇඟිල්ල දික් කරාට විකෘතිකාරයෝ කියලා. අපි ඔක්කොම විකෘති. අපි තමයි සැබෑම කට්ටිය. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාම ඉන්නේ වැරදි විදිහට ඒ සංඥාව අරගෙන. අනිත්‍ය දේ අරන් ඉන්නේ නිට්ටයයි කියන දෙයින්. අන්නේන් අන්ධ වෙලා. නිට්ටය සංඥාවෙන් අන්ධ වෙලා. ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන 6. එහෙම නැත්නම් ඇසට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. අර ඉස්සල්ලා කීව 6ට කියනවා ආධ්‍යාත්මික ආයතන 6. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට කියනවා බාහිර ආයතන 6. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හෝ එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය. ඒ හැම දෙයක්ම එක්ක රූපය එක්ක විඳීම එක්ක සංඥාව ඒ හැම දෙයක්ම ගරන් ඉන්නේ යන්න කොහොමද? නිට්ටයයි කියලයි. හැබැයි අනිත්‍යයි කියලා කතාව. හැබැයි ඉන්නේ නිට්ටයයි. හැබැයි කියන්නේ දුකයි. හැබැයි ඉන්නේ සැපයි. හැබැයි ඉන්නේ කොහොමද? අනාත්මයි කියලා ගන්නේ ආත්මයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ සත්වයා බුදුරජාණන් දේශනා කළා. ඔන්න ඔය දේට අහුවෙලා සංඥා විපල්යාස තුල තමයි වාසය කරන්නේ. ඒ සංඥා විපල්යාසී වාසය කරමින් ඒ සංඥා විපල්යාසී බලවත්ම කමින් ඒ සංඥා විපල්යාස ඉහළම තැන තියෙන්නේ කොහොමද? ඒ පුද්ගලෝ හිතන් ඉන්නේ කියනවා. ඒ තමයි මෙයාලා වැරදි දෘෂ්ටියෙන් ඉන්නේ කියන ඔය සංඥා විපල්යාසයට අහුවෙලා. ඒ තමයි ඒ අය හිතනවා කියනවා නත්ති දින්නම් දානේ විපාක නැහැ කියලා තමයි යාලා ඒත් කියන්නේ කියනවා. මේ ලෝකේ පුද්ගලයෝ ඉන්න ස්වභාවයන්. දන් දීමේ විපාක නැහැ. දැන් අපි අතර ඔයාලා අතර සමාජයේ වුණ තරම් ඉන්නවනේ කට්ටිය. දන් දෙන්න හොඳ නැහැ මොන දන් දෙන්නද? ඕවා කාටද? ඕවගේ පින්පව් කොහෙද? කිසි තේරුමක් නැහැනේ. එතකොට යාන දානේ විපාක පිළිගන්නේ නත්ති දින්නම්. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා නත්තිට්ඨං. එයා හිතන් ඉන්නේ කියනවා කොහොමද? ඒ තමයි කියනවා එයා පුද පූජාවන්ගේ විපාක පිළිගන්නේ. ධාතුන් වහන්සේලා වන්දනාමාන කළෝ ඒ කොහේ ධාතුය ඇට කෑලිනේ ඕවා මොනවද? ඕවා ධාතුමද කවුද දන්නේ? කවුද චෙක් කළේ ඕවා? ওই විදිහට මල් පහන් පූජා කරලා වැඩක් නැහැ. පුද පූජාව කරන්නේ මොකටද? ආමිෂේ නෙමෙයිනි බුදුරජාණන් දේශනා කළේ ප්‍රතිපත්ති හරියට නිකන් ප්‍රතිපත්තිය ඉදලා දැන් මේ 4 වෙනි ධ්‍යානෙට සම්වැදිලා ඊට පස්සේ දැන් අනාගාමී වෙලා නිරෝධ සමාපත්තියට සම්වැදිනා වගේ කතාවෙන් කියන්නේ. එතකොට මෙලෝ සිල්පදයක්වත් නැහැ. හැබැයි කියන්නේ කොහොමද? ආමිෂේ හොඳ නැහැ ප්‍රතිපත්තියමයි ඉන්න ඕනේ කියලා. ඒ ගරහනවා. එතකොට මේ දෘෂ්ටියේ ඉන්නේ කියනවා බුදුරජාණන් මේ ලෝක සත්වයා. අනේ දන් දීමේ විපාක පිළිගන්නේ. ඊළඟට පුද පූජාවන්ගේ විපාක පිළිගන්නේ. ඊළඟට අපෝපස්ථාන කිරීමේ විපාක පිළිගන්නේ. ඒ කියන්නේ
අපෝපස්ථාන ඒ වගේ ඒ කියන්නේ සේවා කටයුතු වල විපාකය පිළිගන්නේ. රැකී ආරක්ෂා කටයුතු කිරීම විපාක තියෙනවා කියලා පිළිගන්නේ යන්නේ. දැන් ඒ කියන්නේ ළමෙක් හරියට ඒ කියන්නේ දැන් රස්සාව හරියට කරනවා නම් ඒ රස්සාව හරියට කරන එකකින් එයාට ජීවිතේට කුසලයක් පිනක් රැස් වෙනවා. ඒක සම්මා දිට්ඨියටයි අයිති. දැන් හිතන් ඉන්නේ හැමදාම කෝච්චිය නැගලා උදේට එනකොට කෙනෙක් හිතන් ඉන්නේ ළමයෙක් හිතන් ඉන්නේ මේකෙන් එයා හිතන් ඉන්නේ මේ කරන රසාවෙන් මෙලෝ වැඩක් නැහැ පඩියක් අරගෙන රුපියල් 10000ක් විතර පඩියක් අරගෙන ඉන්නවා කියන එකනේ. පඩි නෑ ගා ගහන්නේ දන්නේ. හඹුත් ඒ කරන රසාව හරියට කළොත් ධර්මයේ බුදුරජාණන් දේශනා කරනවා ඒ මහා ඒක සම්මා දිට්ඨියටයි තියෙන්නේ. අපෝපස්ථානේ තමන්ගේ සේවය හරියට කිරීම යන විපාක තියෙනවා. එතකොට දැන් ඒ කියන්නේ එයා අල්ලස් ගන්නේ නැතුව, පගා ගහන්නේ නැතුව, වංචාවෙන් තොරව ඒ රැකී ආරක්ෂා කටයුතු හරි ඒ දේවල් හරියට කරනවා යා. එතකොට බලන්න මේ ජීවිතේ කුසල් එකතු වෙන හැටි. පින තමයිගේ ජීවිතේ එකතු වෙන හැටි. එතකොට අන්න දානින් පින රැස් වුණා. පුද පූජාවෙන් පින රැස් වෙනවා. ඊට පස්සේ සේවා කටයුතු කිරීමෙන් යන පින රැස් වෙනවා. එතකොට මේ සම්මා දිට්ඨියට ඇති කාරණා. ලෝකෝත්තර නෙමෙයි ලෞකික වශයෙන්. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කර්මඵලයන් අන්න සමහර අය ඉන්නවා යා පිළිගන්නේ. කුසලයේ විපාක අකුසලයේ විපාක මේවයි කියලා අන්න යා පිළිගන්න පින්පව් පිළිගන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙලව පිළිගන්නේ. ඊළඟට එයා පරලොව පිළිගන්නේ. මෙලව පිළිගන්නෙත් නෑ. ඊළඟ එක තමයි පරලොව පිළිගන්නේ. එතකොට මෙලව පරලොව පිළිගන්න කෙනෙක් තමයි යන්න කුසල් දහම් කරන්න ආස කරන්නේ. ඒ කුසලයන්ගේ විපාක පිළිගන්න ඊට පස්සේ අකුසලයන්ගේ දුර්විපාක තියෙනවා කියලා පිළිගන්න කෙනා තමයි යන්නේ මෙලව පරලොව පව පිළිගන්නේ. මෙලව යහපතේ යෙදෙන්න ආස කරන්නේ. පරලොව සැපේ පිණිස ආස කරන්නේ. එතකොට අන්න මෙලව පරලොව පිළිගන්නේ. ඊළඟට තමයි පියාට කියලා විශේෂ කෙනෙක් ඉන්නවා සැලකිය යුතු. එතකොට අන්න එතකොට එහෙනම් පියා එහෙනම් එයා ඔන්න ළමයට උගන්වනවා. මව කියලා ඉන්නවා විශේෂයෙන් සැලකිය යුතු. එතකොට අම්මට තාත්තට සැලකීම විපාක රැස් වෙනවා. කියලා පිළිගන්න ළමයා කසාද නෝනා හින්දා අම්මා තාත්තා වෙනස් කරයිද එහෙනම්? දැන් අද කාලේ ගොඩාක් මහා ලොකුවට කතා කරන උපාසක උපාසිකා කියලා ලොකු අර බැනර් උපාසක උපාසිකාව තුල අම්මා තාත්තට උපාසක මේ උපස්ථානයක් නැහෙනේ. එයාලගේ අම්මා තාත්තලා ගොඩක් අහලා බැලුවොත් ඉන්නේ වැඩිහිටි නිවාසයේ. එතකොට එහෙනම් මේ සම්මා දිට්ඨිය කියන කරුණ තිබුණා නම් ඒ අම්මා තාත්තා යයිද වැඩිහිටි නිවාසෙට? එතකොට අද බොහෝ අය තුල නැති මෙන්න මේ ලෞකික සම්මා දිට්ඨියවත් නැතිකොට සාදු සාදු කියලා අත් දෙකක් එකතු කළාට හිතන්න එපා ඔබ මැරිලා සුගතියයි කියලා. ලෞකික සම්මා දිට්ඨියවත් නැතිකොට හිතන්න එපා මහා මම හරි ශ්‍රද්ධානුසාරී දැන් මට තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. මම අසවල් හාමුදුරුවෝ දන්නවා. මේ හාමුදුරුවොත් එක්ක මම වාහනේ ගමන් යනවා. ඊට පස්සේ එහෙම හිටියා කියලා සුගතිය හිමි වෙන්නේ. මෙන්න ඇති කරගත යුතු කාරණා. මේ කාරණාවන් කෙනෙක් ඇති කරගත්තොත් මේ ලෞකික වශයෙන් මේ සම්මාදිට්ඨිය ලෞකික වශයෙන් මේ ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වුණොත් තමයි එයාන ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියකට දුකේ හට ගැනීම, දුකේ නැතිවීම, දුක නිදහසන මාර්ගයේ ගමන් කිරීම, අවබෝධ කිරීම, සාක්ෂාත් කිරීම, ඒ දුකේ හට ගැනීම ප්‍රහාණය කිරීම, දුක අවබෝධ කිරීමක් කරා යන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දේ විශ්වාස කරන කෙනාටයි. මේ දේන් යුතු කෙනාටයි. පුද පූජාවෙන් නිරත වෙන, දානේ විපාක තියෙන විශ්වාස කරන, දානේ නිරත වෙන, සේවා කටයුතු හරියට කරන. ඊළඟට තමයි මවට පියාට සලකන, කුසල් අකුසල් පිළිගන්න, මෙලව පරලොව පිළිගන්න. ඊළඟට බුදුරජාණන් දේශනා කරන ඕපපාතික උපත පිළිගන්න. දැන් ඕපපාතික උපත තමයි දැන් ඕපපාතික උපත කියලා කියන්නේ ඒ තමයි දෙව්ලොව අන්‍ය පිළිගන්නවා.
ඊළඟට තමයි එයා නිරය පිළිගන්නවා. ඒ නිරය දෙව්ලෝ උපදින්නේ ඕපපාතිකව. බඹලෝ උපදින්නේ ඕපපාතිකව. ඊට පස්සේ නිරය උපදින්නේ ඕපපාතිකව. പ്രേත ලෝකේ උපදින්නේ ඕපපාතිකව. එතකොට මේ ඕපපාතික උපත පිළිගන්න කෙනා එයා ඉන්නේ නැහැ. එයා අහන්නේ නිරය කොහෙද තියෙන්නේ? പ്രേත ලෝකේ කීයද කොහෙද තියෙන්නේ? මට්ටක් කුලියද? දැන් සමහර ළමයි ඇවිල්ලා බලන්න ස්වාමීන් වහන්සේ නිකන් പ്രേත ලෝකෙන් නිකන් මට්ටක් කුලිය වගේ කියනවා. ඉතින් එයා හිතන් ඉන්නේ මේ പ്രേත ලෝකෙ මෙහෙ තියෙන්නේ කියලා. එහෙම නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ධර්මයේ තුල විග්‍රහ කරානේ. ඒ සමහර අය කියන්නේ නිරයත් මෙහි, තිරිසන් ලෝකෙත් මෙහි. එතකොට එයාගේ පිළිගැනීම නැත්තේ. එයා තුල තියෙන්නේ මොකක්ද? එයා තුල තියෙන්නේ බැලුවොත් එයාට බුදුරජාණන් වහන්සේට එහාගේ අවබෝධයක්. ඇයි මේ නිරය, പ്രേත ලෝක, දෙව්ලොව, බඹලොව මේ ඕපපාතික උපත්ගෙන කවුද අපිට කියලා දුන්නේ? අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේනේ සර්වඥයන් වහන්සේ. වෙන කොහෙවත් යන මිනිසෙක්ද? නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ යන්නේ යට පිළිගන්න බෑ කියන්නේ එයා තුල නැත්තේ පැහැදීමනේ. එතකොට සමහර අය හිතන් ඉන්නවා අපි මේක රිසර්ච් කරන්න ඕනේ, අපි මේක හොයන්න ඕනේ. එතකොට එයා යන්නේ කොයි පැත්තටද? ඒත් නැති ඔහුගේ පැහැදීමයි. එතකොට එයා යන්නේ මොකේද? විද්‍යාවට ගලපන්නනේ. බුදුරජාණන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ වෙන කිසිවකට සම කළ නොහැක, වෙන කිසිම දෙයකට සසඳා බැලිය නොහැක. ඒ හේතුවෙන් මේ ධර්මය ඒකාන්තමේ සත්‍යයක්. මේ සත්‍යානුභවයෙන් සෙත් වේවා කියලා රතන සූත්‍රය ලස්සනට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙනම් මේක සසඳන්න බෑ වෙන කිසි දෙයකට. දැන් අපි සසඳන්න යනවා මනෝ විද්‍යාවට උන ධර්මයේ සසඳන්න යනවා බෑ. ඊට පස්සේ අනා ගන්නවා ඔන්න එතන ආගියුක. ඊට පස්සේ ඔන්න වාද විවාද. ඊට පස්සේ ඔන්න සමහරු විද්‍යාවට සසඳන්න ගිහිල්ලා එනගෙන දැන් ඉන්න හැටි විද්‍යාවට ගිහිල්ලා පේනවනේ අයට වෙච්ච දේ දැන්. එතකොට ඔන්න එතන වාද විවාද. ඊට පස්සේ සමහරු වෙන මොනවා හරි ග්‍රැජුවේට් එකක් කළා නම් ඒකට සසඳන්න යනවා. එතකොට එතනින් වරදිනවා. ඇයි? ඒක වරදිනවා කියලා බුදුරජාණන් දේශනා කළා. වරදිනවා කියලා දේශනා කරපු දේ අන්න සසඳන්න ගියේ ඇයි? ඔහු තුල නැති පැහැදීමයි. පැහැදීම තිබුණා නම් අන්න ඔහු බුද්ධ වචනේ විශ්වාස කරගෙන ඔහු සසඳීමක් නෙමෙයි ධර්මයේ තුල තියෙන ධර්මයේ සරණ ගොස් පිළිපැදීමක් තියෙන්නේ. එතකොට සසඳීමට යන්නේ ධර්මයේ. එතකොට ගොඩක් අය එයා කරන්නේ මොකද? ධර්මයෙන් පිළිසරණ ගන්නෑ. එයා ධර්මයේ ඉන්නේ හොඳට බැලුවොත් සමහරට එයා සිල් රකින්නේ නැහැ. එයා සමහරට පොයට අට සිල්වත් ගන්නෑ. හැබැයි සසඳන්න යනවා. ධර්මයේ තිබුණේ කොහොමද? සසඳිය නොහැක ධර්මයේ තියෙන්නේ තමාට පිළිසරණ කරගණ්ඩයි. ධම්ම දීපා භික්ඛවේ විහෙරත. ධර්මයේ තමාට පිළිසරණ කරන්න යන්න තියෙන්නේ. සසඳීමට නෙමෙයිනේ බුදුරජාණන් එහෙම කියලා දේශනා කළේ නෑනේ. එතකොට අන්න වෙනස. එයා යන්නේ ධර්මයෙන් පරිබාහිර මාර්ගික. ඒ හේතුවෙන් අන්න ඔහු අනුතුරේ වැටෙනවා. අනුතුරේ වැටුණාට පස්සේ මොකද වෙන්නේ? තියෙන භයානකම වෙන මොකක්වත් නෙමෙයි. මේ අනුතුරේ වැටුණාට පස්සේ එයා බොහෝ වෙලාවට තව කරගන්නවා. ඊළඟට ඔන්න ආර්ය උපාද කරගන්නවා. ඊට පස්සේ මේ ධර්මයේ වැරදි මේවා මෙහෙම විස්තර කරලා නේ අරක වැරදි මේවා වැරදි අර හාඳුරුවරේ මේ හාඳුරුවන ධර්මයටත් බයිනවා බුදුරජාණන්සලටත් බයිනවා ධාතුන් වහන්සේලාටත් බයිනවා සෑයන් බෝධින් වහන්සේලාටත් බයිනවා. ඊට පස්සේ ඔන්න මොකක්වත් නැතුව මැරලා ගිහිල්ලා අවසානයේ නිරේ යනවා. ඔන්න ඔකයි ඔය සසඳන්න යන අයට වෙන දේ. ඇයි තිබුණේ ධර්මයේ කුමක්ද? පිහිට කරගන්නයි. අත්ත දීප තමාට තමා දූපතක් කරගන්න තිබිච්ච ධර්මයේ දූපත කරගත්තේ නෑ. තමාට පිළිසරණ කරගත්තේ නෑ. සසඳන්න ගියා. ඔන්න අද මේ ලෝකේ මේ සම්මා දිට්ඨිය නැති නීවිය නිසා වෙන දේවල්. එතකොට සම්මා දිට්ඨිය නැතිවීම නිසා දානේ පිළිගන්නේ නැති කෙනා දන්නයක්වත් දෙන්නේ නැතුව ඔන්න එහෙන් එයා ධර්මයෙන් ඔන්න ඈත් වෙනවා. ඊට පස්සේ මෙලොව පරලොව පිළිගන්නේ නැතුව එයා එතනින් ඈත් වෙනවා. ඒ යන්න එතනින් හැලෙනවා පිරිසක්. ඊට පස්සේ සේවා කටයුතු අපෝපස්ථාන කිරීම ඒවට කැමති නැහැ. එතනින් හැලෙනවා පිරිසක්. ඊට පස්සේ සමහර පුද පූජාවෙන් විපාක එතනින් හැලෙනවා පිරිසක්.
ඊට පස්සේ අම්මා තාත්තට සලකන්නේ ගහලා මල දැම්මී මම බණට එන්න කලින් ඔන්න අර අපේ උඩ තට්ටුවට යනකොට අපි කුටි වලට උඩ නගිනකොට එහා පැත්තේ ගෙදර කොල්ල ගහනවා අම්මට. අපිට ඇහෙනවා. මෙහා පැත්තේ අසපුට ඇල්ලපු වැටේ. ඉතින් අන්න ඒකයි දැන් චුන්ද සූකරත් හිටිය එහා පැත්තේ ලස්සනට සෑවත් නුවර. ඒ වගේ තමයි. පිළිසරණ ගන්න යන්නේ ඒක ඊටම පොඩ්ඩක් කියන්නේ. අන්න ඒකයි මේ සසරේ තියෙන භයානකකම. සුළු දෙයකින් දැන් මතක ඇතිනේ අර කොහොඹුලේ කතාව අහලා තියෙනවනේ මේ දරුවෝ ඔයාලා. ඒ රහතන් වහන්සේ නමක් හිටියා. රහතන් වහන්සේ නම නෙමේ ස්වාමීන් වහන්සේ දැන් කාලේ. මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත ගියා උදේම. ඊට පස්සේ මොකද වුනේ? දැන් පිණ්ඩපාත කරගෙන එනවා. ආවට පස්සේ ගඟ තිබුණා. දාන ටික වළඳන්න කලින් පොඩ්ඩක් දැන් උදේට පයින් ගිහිල්ලා එනකොට දාඩිය එන්නේ ඕන කෙනෙකුට. ඉතින් එක ටිකක් හොදගෙන පෙම් පහසු වෙලාම දාන ටික වළඳන්න කියලා හිටියා. ගිහිල්ලා ගඟට බැහැලා නාගෙන පෙම් පහසු වෙලා ගොඩා වෙනකොට මොකද කළේ? ඒ නාන අතරේ කලින් දවසේ රැහැ හොරු වගේ ගයක් බිඳලා දැන් ඒ රත්තරන් බඩු වනම්මනම් අරගෙන දැන් අහු වුණා හොරුත් මිනිස්සුත් පිටිපස්සෙන් පන්නන් එනවා. හොරු ටික මොකද කළේ? දැන් මේ ශ්වාස ගඟේ නානවා. හොරු ටික මොකද කරේ? පාත්‍රයේ තිබ්බ දැක්ක පාත්‍රයේ දුර රත්තරන් බඩු ටික එබුවා පැන්නා. ඊට පස්සේ මිනිස්සු මොකද කළේ? ආරංගනකට පාත්‍රයක් තියෙන බැලුවා බලනකොට හරි. දැන් මොකද වෙන්නේ? මම හාමුදුරනමක් කියලා පිළිගනීද කිව්වට නෑනේ. හොරුත් එක්ක දැන් ඔන්න බඩුව අහුණා කියලා හිතාගෙන දැන් ඔන්න හොරුයි බඩුයි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා රජතුමා ගාවට. දැන් පිළිගත්තද නෑ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගෝල ශිෂ්‍ය භික්ෂුවක් මේ. දැන් රහත් වෙලා නෑ සෝවන්වත් නෑ එතකොට. දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් කියනවා පිළිගන්ති නෑ. මොකද කළේ? දුන්න දඬුවම එදා රජතුමා හිටියේ නෑ ඇමතිවරයෙක් හිටියේ වෙන. උල තියාපන් කිව්වා. කොහොඹුලේ ඉඳපන් කිව්වා. දැන් කොහොඹුලේ ඉඳෙව්වා අර ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් කොහොඹුලේ ඉඳවලා මොකද උනේ? දැන් අර කොහොඹුලේ ඉන්නකොට දැන් උල වහිනවා. අර ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. ඒ කොහොඹුලේ උඩදිම ඔන්නේ භික්ෂු ඒ ස්වාමීන් වහන්සේ නිකලස් වෙනවා ධර්මයේ විමසලා. නමුත් එතන යට කොහොඹුලේ ඉඳගන්න සිදුවෙච්ච යට කතන්දරේ බුදුරජාණන් ස්වාමීන් වහන්සේලාට එතනදී දේශනා කරනවා. මොකද හේතුව? කියනවා තමන්ගේ හිටිය කලින් ජීවිතයක මෙයා මනුස්ස ලෝකේ හිටියේ. කලින් ජීවිතයකත්. එතකොට තමන්ගේ අම්මට කිව්වා උඹට අහින්න ඕනේ කොහොඹුලෙන් අනින්න ඕනේ කිව්වා. ඇන්නේ නැහැ නිකන් වචනෙට ළමයි කියන්නේ උඹට ගහන්න ඕනේ අම්මේ. මේ මුං මහ මල කරදර කියලා සමහර කොල්ල බනින්නේ අම්මලාට සමහර ගෑනු ළමයි එහෙම. ආන්නේ මේ ඇනලා නෙමෙයි ඒ විපාකේ. කොහොඹුලේම ඉන්දුවේ මැරුණේ. එතකොට ආන්නේ ඒකයි මේ සම්මා දිට්ඨිය නැති එකේ තියෙන ආදීනව කියලා කියන්නේ. එහෙම තිබුණේ ඇයි මව පියා යනු කොමක්ද ධර්මයේ තිබෙන්නේ කොහොමද බ්‍රහ්මයෝ වගේ කියනවා. ඒ අම්මා තාත්තා කියලා කියන්නේ කොහොමද? ආහුනෙය පාහුනෙය දක්ඛිනෙය අංජලි කරණීය ගුණයෙන් යුතු අයයි කියනවා. ආහුනෙය පාහුනෙය දක්ඛිනෙය කියලා අය කාටද කියලා තියෙන්නේ අපි අහලා තියෙන්නේ. ඒ තමයි සංඝයාටත් කියනවා. බුදුරජාණන්සේගේ සංඝ ගුණ විස්තර කරනකොට තියෙන සංඝ ගුණ විස්තර කරන භාගතුන් වහන්සේගේ ආහුනෙයෝ පාහුනෙයෝ ඒ වගේම අම්මට තාත්තටත් කියනවා අම්මා තාත්තා ආහුනෙයයි පාහුනෙයයි දක්ඛිනෙයයි අංජලි කරණීයයි කියලා. එතකොට බලන්න මේ විපාක. අන්න ඒක දැන් මේ සම්මා දිට්ඨිය කියන මේ ලෞකික වශයෙන් හරි තිබුණා නම් අන්නේ එහෙම කියයිද? එතකොට මේ ධර්මයේ ඇහෙනවනම් යම් කිසි කෙනෙකුට එහෙම වෙලා තියෙනවනම් එයා මොකද කරන්නේ? වහා ආයති සංවරයට වෙන සමාව ගන්නවා. එතකොට ඒ තුලින් රැකවරණය පිළිසරණක ඒ කෙනාට ලැබෙනවනේ. නැත්තම් අනතුරු විදිහටමයි තියෙන්නේ. ඒ මේ සසරේ තියෙන භයානකකම කියලා කියන්නේ. ඊට පස්සේ උන බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට තමයි මේ ලෝක මේ සත්වය මේ මිනිස්සු පිළිගන්නේ කියනවා මේ ලෝකේ ධර්මය අවබෝධ කරපු මේ ශ්‍රමණ බමුණන් ඊට පස්සේ මේ ප්‍රඥාවෙන් අවබෝධ කරපු රහත් උතුමන් වහන්සේලා මේ ලෝකේ වැඩ සිටියනේ කියලා පිළිගන්නේ කියනවා. කොහේ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේද කියලා අහනවා. කොහෙද අපි කොහොමද දන්නේ කියනවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩි කියලා අහනවා. එතකොට ඔහොම අහන සමහර ළමයි සමහර ටීවී ප්‍රෝග්‍රෑම් තිබ්බේ. රුවන්වැලිසෑයේ කොහෙද 13 වහන්සේලා තියෙන්නේ? අර කොහෙද මෙහි තියෙන්නේ? රහතන් වහන්සේලා කියලා වන්නේ පිළිගන්නේ.
ඒතර ලොකුවට ලොකු සමාජයේ පිළිගැනීමක් තියෙයි. ඒක සමහර මිලියන් ගණන් එයාගේ YouTube channel එක බලයි. හැබැයි ඒ වැඩක් නෑ මැරලා යන්න තියෙන නිරේ. අනේකයි මේ සමාජය තුල මිනිස්සු ඔන්න ඔය විදිහට අන්ධ වෙලා. බොහෝසෙයින් අන්ධ බවි මේ තරුණයි ඉන්නේ ඔන්න ඕකෙන්. ප්‍රසිද්ධ වෙන්න තියෙන යම් කෙනෙක් ඇඳුම් නැතුව හරි ප්‍රසිද්ධ වෙනවා. ඒ කියන්නේ තමාට හිරියොතප්ප කියලා එකක් නැහැ. ඊට පස්සේ ලැජ්ජා බය නැහැ කියන්නේ. සාමාන්‍ය ලැජ්ජා භාවයක්වත් නැති මිනිස්සෙක් පුළුවන් ද හිතන්නේ යා සතුන් මෙරීමෙන් වළකී කියලා. එයා සොරකමින් වළකී කියලා. එයා කුසල් දහම් දියුණු කරයි කියලා. එතකොට මෙන්න මේ දැන් මේ අපි කතා කළේ මේ සම්මා දිට්ඨියට අදාළ කාරණා මේ ලෞකික සම්මා දිට්ඨිය. ඒ තමයි මොනවද? කරුණු 10ක් කතා කළා. ලෞකික සම්මා දිට්ඨියේ තියෙන. ඒ තමයි බුදුරජාණන් දේශනා කළේ දීමේ විපාක නැත කියලා ඔන්න සමහර අය පිළිගන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒතර මේ සත්වේන දෘෂ්ටි. ඒතකොට සම්මා දිට්ඨිය ලෞකික වශයෙන් අයිතන උනේ දීමේ විපාක එයා පිළිගන්නවා. පුද පූජා කටයුතු වල විපාක පිළිගන්නවා. අපෝපස්ථාන තමන්ගේ සේවා කටයුතු කිරීම විපාක පිළිගන්නවා. කුසල අකුසල් ගිහින් විපාක පිළිගන්නවා. මෙලව පිළිගන්නවා. පරලොව පිළිගන්නවා. විශේෂයෙන් අම්මා කියලා සැලකිය යුතු මව ඉන්නවා කියලා පිළිගන්නවා. විශේෂයෙන් සැලකිය යුතු පියා කියලා කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා. ඕපපාතික උපත් පිළිගන්නවා. ඊට පස්සේ තමයි යන්න මේ ධර්මය අවබෝධ කළත් ශ්‍රමණ බ්‍රහ්මණ බ්‍රාහ්මණින් වහන්සේලා වැඩ ඉන්නවා කියලාන්නේ ඒ තථාගතයන් වහන්සේ ඒ ශ්‍රාවක සංඝ පරපුරන්නේ පිළිගන්නවා. ඒකට සරණ යනවා. එතකොට මේ සරණ මේ කාරණා වලින් බැහැරයි කියන්නේ ඔහු අයිති කොමකටද? මිත්‍යා දෘෂ්ටියටයි. මිත්‍යා දෘෂ්ටිකයට තියෙන උපත කොහෙද? උපත් දෙකයි බුදුරජාණන් දේශනා කළේ. ඒ කොහෙද? එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ. එක්ක යා ගිහිල්ලා උන නිරේ බොහෝ දුක් එක්ක නැත්තම් මාළුවෙක් වෙලා ඔන්න පණුවෙක් වෙලා ඔන්න සතෙක් සිව්පාවෙක් වෙලා ඔන්න ඉඳී. එතකොට ඔන්න ඔය අනතුර තමයි මේ සත්වය තුළ බොහෝ සෙයින් තියෙන්නේ. එතකොට මෙන්න මේ කරුණ බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මෙන්න මේ දේ යම්කිසි කෙනෙක් පිළිගන්නවා නම් යම්කිසි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ දේ අසල හරි සුතා ඊට පස්සේ ඇසීමෙන් හරි යම්කිසි කෙනෙක් පිළිගත්තා නම් ඊට පස්සේ Taman ධාරණය කරගත්තා නම් ඊට පස්සේ නැත්තම් Taman යම්කිසි කෙනෙක්ගෙන් දැනගෙන අහලා ඒක සමාදන් වුණා නම් අන්‍යගේ ජීවිතේ බොහෝ සෙයින් වටිනවා කියන මේ කරුණ. එයි මේ මෙන්න මේ කාරණා බුදුරජාණන් තම දේශනා කරනවා මුලින්ම ධර්මයට එන කෙනෙක් තුල ඇති කර ගන්නා වූ කරුණ මෙන්න මේකයි කියනවා. මෙන්න මේ කරුණට බුදුරජාණන් දේශනා කරන මේක තමයි පින්වත් මහණනි ප්‍රඥාව කියලා කියන්නේ කියනවා. ප්‍රඥාවේ මූලික මුල් අඩිතාලම පළවෙනි අවස්ථාව කියලා කියන්නේ කියනවා. එතකොට ප්‍රඥාව කියන මෙන්න මේ කරුණෙන් තමයි ප්‍රඥාව කියන කරුණ මුල් කරගෙන තමයි බුදුරජාණන් දේශනා කරනවා ශ්‍රද්ධාවට මුල් වෙන්නේ. එතකොට ප්‍රඥාව කියන කරුණ මුල් වෙනවා ශ්‍රද්ධාව ඇති වෙන්න. ප්‍රඥාව කියන කරුණ මුල් වෙනවා කියන සීලයට. දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔය පහට කියනවා ඉන්ද්‍රිය ධර්ම. ඔය ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටීම තමයි ශ්‍රාවක භූමියට පැමිණුණා කියලා කියන්නේ. ඒ ශ්‍රාවක භූමියේදී ප්‍රඥාව කියන කරුණ බුදුරජාණන් විග්‍රහ කරන්නේ මෙන්න මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන ඇතිවීම නැතිවීම ගැන දැනගන්නා වූ ඥාණින් යුක්තයි කියන මේ ශ්‍රාවකයා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය මුල් කරේ ගැනීමෙන්ම තමයි ඒ කියන්නේ මේ අනිත්‍ය කෙරෙහි යම් අවබෝධයක් දුක කෙරෙහි අවබෝධයක් බුදුරජාණන් ඒකනේ දේශනා කළේ දුක්ඛූපනිසා සද්ධා. දුක කෙරෙහි යම් වැටහීමක් ඒ ශ්‍රාවකයට ඇති අවබෝධයක් වෙන්න ඕනේ ඔහුට ශ්‍රද්ධාව මත වෙන්න. ඒ දුක කිව්වේ අපි මේ රසාව පර්මිෂන් ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පඩි වැඩි කරන්න ඒ කතන්දර නෙමෙයි. බස් එකේ හිර වෙලා යන්න ඕන. අවුවසර වැඩි වැස්සේ තෙමනවා ඒව නෙමෙයි. ඒ කියන්නේ මේ ජරා මරණ වලින් යුතු මේ සසර ගමන ගැන මේ දුක පිළිබඳ හේතු සකස් වීම ගැන ඔහුට යම් අවබෝධයක් ඔහු ඒ දැකීමක් ඔහු තුළ තියෙන්න ඕනේ.
අන්නේ දුක පිළිබඳ තේරුම් වැටහීමත් එක්ක තමයි යන්න ඔහුට අනේ මේ ධර්මයේනේ මෙහෙම දුකින් යන සසර ගමනක් මගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ කියලා අන්න ඔහුගේ ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ. මේ නිකන් සාදු සාදු කියලා මඩ ගොඩේ වෙන්දට නෙමෙයි. එහෙම ශ්‍රද්ධාව ඉස්මතු කරගන්න කෙනා තමයි අවබෝධයෙන් එයා ආමිෂ පූජාව පවා කරන්නේ. එතකොට ආමිෂ පූජාවටත් මුල් වෙනවා ප්‍රඥාව කියන කරුණ මුල් වෙන්න ඕනේ. ආමිෂ පූජාව කියන එකත් නිකන් සාමාන්‍ය නිකන් බොළඳ විදිහටනේ අද ගොඩක් අය කරන්නේ. එතකොට ආමිෂය කියලා යම් කිසි ඕන පොතක් හරි මොකක් හරි කියවලා ඒක තියෙනව නම් කඩු කිනිසි පූජා කරන්න කියලා හරි එහෙම නැත්නම් ඉදිකටු එයා ඒ පැත්තෙන් යනවා එක්කෝ. එයා එක්ක බලනවා ලොකු නම්බු නාමයක් ගන්න තියෙන කොමකින්ද දෙවුන්දුරු තුඩුවෙන් ඉඳන් හරි පේදෝ තුඩු හරි පහම්පත්තු කරොත් එහෙම තමයි මම මේ ප්‍රචාරණය වෙන්නේ මං. එතකොට මේ පැත්තේ හැබැයි ආමිෂ පූජාව ඉස්සරහට දාගෙන කරන්නේ. හැබැයි ඒ පූජාවට එකතු වුණේ නැත්තකම ඔහුගේ ප්‍රඥාව මිස්සලා නැහැ. එතකොට මේ සම්මා දිට්ඨියේ මුල් වෙච්ච කෙනා තමයි අන්න දැන් තියෙන්නේ අපි විමානවත් වල මේ දරුවෝන් තරම් කතා අහලා ඇතිනේ. අර වැටකුළු මල පූජා කළේ. එතකොට මේ වැටකුළු මලවත් පූජා කරන්න බැරි වුණා. මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන මේ ප්‍රඥාව මුල් කරගෙන ගියේ ඒ ආච්චි අම්මා. ඒ නෝනින් විමසන ගියේ. එතකොට ඥාණයෙන් මේ අවබෝධයෙන් යුතුව මේක පූජා කළේ. එක දෙයයි. හැබැයි මහා විපාක. අනේකයි ශ්‍රාවකත්වයේ තුලින් ලැබෙන දේ අන්නේ විදිහට ශ්‍රාවකත්වයෙන් ලැබෙන දේ තමයි බුදුරජාණන් දේශනා කළේ. ඒ වගේ ශ්‍රාවකෙක් තමයි යේකේචි බුද්ධං සරණං ගතාසි. ওই විදිහට සම්මා දිට්ඨිය මුල් කරගෙන ওই විදිහට දුක තේරුම් යමින් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිමින් අනාත්ම දේ අනාත්ම වශයෙන් දකිමින් උත්සාහ කරගෙන ওই විදිහට අන්න තමගේ ඉන්ද්‍රිය ධර්මවල තමන් පිහිටීමෙන් අන්න ගුණධර්ම වැඩෙනවද අන්න යා තමයි ওই විදිහට පිළිගත්ත කෙනා තුල තමයි යන්නේ අවබෝධයෙන් සරණ යාමක් තියෙන්නේ. ඒ විදිහට සරණ යන ඒකේච බුද්ධං සරණං ගතස් ওই විදිහට බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගියාද අන්න ඒ කෙනා නැති ගමිස්සන්ති අපායන් අන්න එයයි අපාය යන්නේ නැත්තේ. පහය මානුසං දේහ මනුස්ස ලොව ඇතහැරියට පස්සේ දේව කායා පරිපූර්ණසන්ති දෙව්ලොව උපත ලබන්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. ඉතින් ඔන්න ඕකයි ජීවිතයකට ලබා ගන්න තියෙන වාග්ය කියලා කියන්නේ. ඕනෝකයි කෙනෙක් සරණ යනවා කියලා කියන්නේ. එතකොට ඒ නිසා මේ සරණ කියන එක ලැබෙන්නේ යමක තියෙන යථාර්ථය පිළිසිඳ දැකීමෙන්මයි. ඒ සරණ ඒ පිළිසිඳ දකින්න තමයි ඔහුගේ නැවත ශ්‍රද්ධාව විශ්මතු වෙන්නේ. ඒ සිහිය නුවණ වීරිය සිහිය නුවණ දියුණු වෙන්නේ. ඇයි ඒකයි ඒවට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. ඉන්ද්‍රිය කියන එක කුමක්ද? දැන් අපි පොඩි කාලේ අපි ඉපදිච්ච විදිහටම සාමාන්‍යයෙන් අපි ඉන්ද්‍රිය තිබුණේ නෑනේ. මේ ඉන්ද්‍රිය කියන එක සාමාන්‍ය ඉන්ද්‍රිය ධර්ම පව විශාල වෙලා වර්ධනය වෙලා එනවා. දැන් පොඩි කාලෙම හිතිබ්බ හදවත නෙමෙයි ඉතින් ලොකු වෙලා හැදිලා ඉන්නේ සාමාන්‍ය දේවල් ගත්තා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම ගත්තත් ඒ විදිහට තමයි. මූලිකව ඇතිවන ශ්‍රද්ධාවනේ මේක ටික අන්න දියුණු වෙලා එනවා. ඒ දියුණු වෙන්නේ සිහිය ඊට පස්සේ සද්ධා විරිය සති සමාධි සියල්ලම. ඒ දියුණු වෙන්නේ කොහොමද? ඒ දියුණුව ඇති වෙන්නේ කොහොමද? අර යථාර්ථය පිළිසිඳ දැකීමෙන්මයි. ඒ කොහොමද අනිත්‍ය පිළිසිඳ දැකීමට උත්සාහයෙන්මයි. දුක පිළිබඳ යථාර්ථය දැකීමට උත්සාහ කිරීමෙන්මයි. අනාත්මයේ යථාර්ථය දැකීමට උත්සාහ කිරීමෙන්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ යම් කෙනෙක් නෝනින් දකින්න උත්සාහ කරොත් අන්න බොහෝ වෙලාවට ওই තරුණ සමාජයේ අද තියෙන නහයෙන් අඬන ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. අද සරුණ ළමයිට ගොඩාක් ඔයල් නැහැ ඉවසීම කියන කරුණ. ඉවසන්න බෑ. ඊට පස්සේ පොඩි හරි ලාමකයි හැම දෙයකම අනේ මෙහෙමනේ කියලා අන්නහයෙන් අඬනවා කඩන් වැටෙනවා. මෙයාට ධර්මඥානියත් එක්ක තිබුණා නම් අනිත්‍ය පිළිබඳ දෙයක් එයාට වහා සිහිපත්. දැන් රහතන් වහන්සේලාගේ තේරගාතවල රහතන් වහන්සේලා දේශනා කරනවනේ. අනිත්‍ය සිහි කිරීම හරි හොඳ දෙයක් කියනවා. අනිත්‍ය සිහි කරනෝනේ යම් කිසි කෙනෙක් අන්නයට මධ්‍යස්තව සූසේ වාසය කරන්න පුළුවන්. මධ්‍යස්ත බව කියන්නේ මොකද? එයා එතකොට දුකේදී යන්න වැටෙන්නෙත් නැහැ. සැපේදී සැපේට අහු වෙන්නෙත් නැහැ. මධ්‍යස්ත උපේක්ෂාවෙන් අන්න ගමන් කරන්න පුළුවන්. මේ අනිත්‍ය දුක් අනාත්මය සිහි කිරීම තුලින් ගොඩක් ළමයි ඇවිල්ලා අපි කතා කරනකොට බැලුවොත් එහෙම ගොඩාක් එහි බැලුවොත් එහෙම අනිත්‍ය ගැන සිහි කරලා තියා දන්නෙත් නැහැ.
දුකක් සිහි කරන්න තියා දන්නේවත් නැහැ. අනාත්මය කියන්නේ මොකක්ද කියලා ඒ මොකක්ද කියලා අහනවා. ඒක දන්නේ නැහැ. ඉතින් ඒ පුද්ගලයන්ට උරුම වෙන්නේ අර ලාමක ස්වභාවය තමයි. එතකොට ලාමක ස්වභාවයෙන් හරි කෙනෙක් නැගී සිටියේ නැත්තම් ලාමක හිතක් තියෙන කෙනාගේ උපතට තියෙන භයානකම මොකක්ද? සතර අපායයි. ලාමක ස්වභාවයක් හිතක් තියෙන කෙනාට ඒ සතර අපායෙන් උරුම වෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. ඔහු ආස කරනවා ඔහු ආස කරලා ඉපදින්නේ කොහෙද? එක්කෝ අසුරයෙක් වෙලා, එක්කෝ අමනුෂයෙක් වෙලා, එක්කෝ භූතයෙක් මලපරේතයෙක් වෙලා. ඒ ලාමක හිතක තියෙන භයානකම අන්න ඒකයි. ඇයි ඒ දෙට ආසාවෙන් ඉන්නේ? ආසාවෙන් ඉඳලා ඔන්න යන එක්ක අසපුවට ආසාවෙන් සමහර ළමයි ඉන්නවා. ඒතකොට ඒකින් මැරෙලා අසපුවේ සමහරට බහිර වෙලා ඉපදෙනවා. ඊට පස්සේ සමහර පුද්ගලීන්ට ඇලෙනවා. ඒ හේතුවෙන් අන්න යකා භූතය වෙලා ඒකවල වල රිංගන. මේ ලාමක හිතක තියෙන ස්වභාවය නිසා වෙන අනතුර. ඒ ලාමක භවෙන් නිදහස් වෙන්නයි මේ සම්මා දිට්ඨිය පුරුදු කිරීමෙන් පුරුදු කරලීම තුලින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය සිහි කිරීම කියන කරුණ තියෙන්නේ. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය සමහරු කියනවා හරි ගැඹුරුයි මේවා පුරුදු කරගන්නේ කොහෙද? හැබැයි එහෙම කිය ඉඳී හැබැයි ඉඳලා අවසාන මොහොතේ වෙන්නේ මොකක්වත් නෙමෙයි. හිත තව තම ලාමක වෙන එකයි වෙන්නේ. ගැඹුරුයි බුදුරජාණන් දේශනා කරේ භාගතුන් වහන්සේම දේශනා කළා බුදුරජාණන්ගේ ධර්මයේ කියන ගැඹුරුයි කියලා. එතකොට යම් කෙනෙක් මේ දැන් ධර්මයේ තුල තියෙනවනේ කොහොමද භාගතුන්ගේ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. තම තම නැන පමණින් තමයි අවබෝධ කරන්නේ. එතකොට එයාගේ ඥානීය ස්වභාවයට අනුව තමයි අන්නේ ඒක තේරුම් ගන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ කිරීමේ ස්වභාවය නිසා තමයි ඒ පච්චත්තං වේ තම තම නැනපමණින් තේරුම් ගන්නවා කියලා බුදුරජාණන් දේශනා කළේ. ගැඹුරුයි කී හැමදාම හිටියොත් එහෙම හැමදාම ඉඳ වෙන්නේ එකම වලේ තමයි. ඉතින් ඉඳලා ඒ වලෙනුත් ඒ වල නෙමේ තව ඒ වල ගැඹුරට යන එකක් වෙන්නේ. දුකින් දුකටම ඊට පස්සේ වැටෙන්න වෙන්නේ. යථාර්ථය නුවණින් පිළිසිර දැකීමක් පුරුදු කරගත යුතුයි ජීවිතවලට. ඒ නිසා ඒ තේරුම් ගන්න ආදරයෙන් මේ බුදුරජාණන්ගේ ධර්මයේ කියවන්න. ඊට පස්සේ ධර්ම දේශනා අහන්න. දැන් තරුණ ළමයි විදිහට ඔයාලා ජීවිතේට පොඩ පුරුදු කරන්න බස් එකේ යන ගමන් හරි බුද්ධානුස්සතිය අහා යන්න. ඊට පස්සේ පොඩි ධර්ම දේශනාවක් ලොකු ස්වාමීන් වහන්සේගේ ටික අහා යන්න. ඊට පස්සේ පොඩි පොතක් අරගෙන පිටුවක් දෙකක් හරි දවසකට කියවන්න. මට කියවන්න බෑ කියලා පොත අයින් කරන එක කවුද පොත ගත්තක මම ඔක්කොම කියවන්න කිව්වේ. ඔක්කොම කියවන්න කියලා නෑනේ. පොඩ්ඩක් හරි කියවන්න. ඊට පස්සේ බුද්ධානුස්සතිය වගේ දෙයක් අහන්න. එතකොට ඒකේ ඔක්කොම පැය භාගෙම අහන්න කියලා කවුද කිව්වේ? එහෙම කිව්වේ නෑනේ. එක බුදු ගුණයක් හරි අහන්න ටික. එහෙම පුරුදු නැත්තම් වෙන්නේ මොකද්ද? ඔයාලගේ තරුණ ජීවිතේ තව එන්නේ නාකි වෙන එක නෙවෙන්නේ. අවුරුදු 25 30 35 විතර වෙනකොට ඔන්න කසාද බලලා ධර්මවල හැදුනාට පස්සේ මොන ධර්මයේ හැසිරෙද ඊට පස්සේ ළමයි ඉස්කෝලේ දාගන්න ඒව හොයන්න ඕන. ඊට පස්සේ ළමයිට මේ අර සෙල්ලම් බඩු අරන් දෙන්න ඕන. ඉස්කෝලේ බඩු අරන් දෙන්න ඕන. පොත් බෑග් අරන් දෙන්න යන්න ඕන. ඊට පස්සේ පේරන්ට්ස් මීටින් යන්න ඕන. ওই වගේ දේවල් ඊට පස්සේ බුදු ගුණ පාඩම් කිරිල්ලන්නේ නැහැ. ඔන්න මේ කාලෙම ඒකයි මේ කාලෙම මේ ලැබිච්ච නිදහස් කාලෙම හොඳට කියව ගන්න මේ ධර්මයේ. ඒ ධර්මය අහලා හොඳට මතකයේ දරා ගන්න. ටික නෝනින් යථාර්ථය පිළිසිඳ දකින්න උත්සාහ කරන්න. ආර ගිහිල් වයසට ගියාට පස්සේ ඒ සිහි කරපු දේ කවදා හරි ජීවිතේ ප්‍රශ්නයක් කෙනෙකුට ඔබට වහා සිහිපත් වෙලා එයි. මෙන්න මේ දේ මෙහෙමනේ කියලා. අන්න එදාට නැවත ඔබට මෙතන මතක් වෙයි. අන්න ඒකෙන් පිළිසරණ ලැබෙයි නැත්තම් අනුතුරින් අනුතුරටමයි වැටෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේට මේ විදිහට ධර්මයන් නුවණින් විමසමින් ගෞතම බුදු සසුනේ ඔබ අප හැම දිනාට පිළිසරණ ලබා ගන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. විවිකී සෙනසුරාදා දවසේ රූපවාහිනියේ කලන මිතුරු ශ්‍රද්ධා රූපවාහිනිය ගුවන්විදුලි කලන මිතුරු ලක්කිරු ගුවන්විදුලිය බොහොම සෙනෙහසින් යුතුව අත්‍යතන තාරුණ්‍යයේ අරුත්පරෝ ජීවිතයක් උදා කර දෙන්නට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු ඒ ගම්බීරෝ ශ්‍රී සද්ධර්මය ඔබ වෙනුවෙන්ම තිලින කරන ගුවන් කාලය මෙලෙසින් ඔබට අප තිලින කරන ගමන් දහවල දහම් දේශනාවයි මෙලෙසින් අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන්
ධර්මාසනයට වැඩම කරමින් ඒ වගේම අපට මිහිරි වූ දහම් දේශනාවක් දේශනා කොට වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනන්ත වාරයක් පුණ්‍යානුමෝදනා වේවා. ස්වාමීන් ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත්භාවය වේවා. වඩාත් යහපත් වූ ශාසනික මෙහෙවරක නියැලෙමින් මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට ධර්මදේශනාවෙන් රැස් වූ සියලුම පින් ඔබ වහන්සේට එකලෙසම අනුමෝදන් වෙන්නට කියලා අපව ශ්‍රවණය කරන අපව නරඹන සියලු දෙනා එක්ව අප මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.